ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනචෙල්ල කොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අඳුරු මතකයන් නිතිරි කළ සුනාමි ඛේදවාචකයට අදට වසර 17ක් සුනාමි ඛේදවාචකයෙන් මියගිය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් දිවයින පුරා සැමරුම්. ගර්භණී මව්වරුන්ට ඔමික්‍රෝන් වෛරසය වැළඳීමේ අවදානම ඉහළට. ගර්භණී කාන්තාවන්ට වැළඳෙන තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. හෙට සිට සතොස හරහා පාරිභෝගිකයින්ට තවත් සහන. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඓතිහාසික මෙහෙයුම ආරම්භයි. සැම සිත් තුළ අඳුරු මතක ඉතිරි කරමින් ජීවිත රැසක් අහිමි කළ සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 17ක්. මේ ඒ පිළිබඳව අප තබන සටහනක්. සුබාදහම කෙතරම් විශ්මයජනකද? විටක එය චමත්කාරයි. තවත් විටක එය කේතනීයයි. 2004 දෙසැම්බර් 26 වෙනිදා සුබාදහම අපට ලබා දුන්නේ කිසිදා අපගේ මතකයෙන් ඈත් නොවෙන අමහිරිම මතකයක්. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල උදෑසන 6:58ට ඇති වූ භූකම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වුණා. මෙම සුනාමි තත්ත්වයට අපේ රට වගේම ආසියානු කලාපයේ තවත් රටවල් කිහිපයක්ම ගොදුරු වුණා. ජාති, ආගම්, කුල ભેද නොතකමින් දහස් ගණන් ජීවිත ඒ ගොඩගැලූ මොහොතේ රළ පහරට තම අවසන් හුස්ම පුද දුන්නා. කිසිවකුත් නොසිදූ පරිදි සිදු වූ සුනාමි ව්‍යසනය අහිංසක ශ්‍රී ලාංකිකයන් 40,000කට ආසන්න පිරිසකට දිවි අහිමි කළ අතර තුවාල ලැබූ ගණන 20,000කට අධිකයි. ඒ රුදුරු සුනාමි ව්‍යසනය දහසකට ආසන්න කුඩා දරුවන් පිරිසකට සිය දෙමව්පියන් අහිමි කළා. කිලෝමීටර් 2ක් පමණ දුරට දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශයෙන් රට අභ්‍යන්තරයට වූ සියල්ල සුනාමි රළ කුරළු අන්දමින් ගෙල ගනිද්දී ඇතැම් ප්‍රදේශ මුළුමනින්ම විනාශ වී ගියා. නිවාස ලක්ෂයකට අධික ප්‍රමාණයක් මුළුමනින්ම විනාශ වුණා. ලොව බිහිසුණුම දුම්රිය අනතුරක් ලෙස වාර්තා වූ පැරෑලිය ප්‍රදේශයේ සිදු වූ දුම්රිය අනතුර ලෝකවාසී හැමගේ හදවත් කම්පා කළා. මගින් 1500 දිනකුයින් පමණ පිරී ගිය මේ දුම්රිය ඔසවා මීටර් 500ක් පමණ ඈතට විසිකිරීමට තරම් මේ රුදුරු වූ රළ ශක්තිමත් වුණා. මේ සියල්ල මෙසේ සිදුවෙද්දී මුළු ලොවක්ම පුදුමයට පත් වූ දෙයක්ද සිදු වුණා. මහා කොන්ක්‍රීට් කඳන් මෙන්ම මහා යකඩ කඳන් අඹරා දමමින් ඒ රළ පහර ගමන් කරද්දී අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිම වහන්සේ නමකට පුංචි හානියක්වත් සිදු කරන්නට බැරිවීම මහා පුදුමයක්. අප භාග්‍යවතුන් වහන්සේ මේ මුහුද ගොඩගැලීම ගැන සමුද්‍ර වාණිජ ජාතක කතා පුවතින් මේ ගැන පැහැදිලි කර තිබෙන අතර මිනිසුන් විසින් සබාදහම විනාශ කරද්දී සබාදහම මිනිසුන්ට දඬුවම් දුන් ආකාරයයි එහි සඳහන් වෙන්නේ. සියලු දේ අනිත්‍යයි යන්නයි තථාගතයන් වහන්සේගේ දේශනාව. මේ දේ තේරුම් ගැනීමට හැකි නුවණැත්තෝ වගේම තේරුම් නොගන්නා අනුවණැත්තෝද සිටී. මෙය මිහිමත සිටින කාහටත් පොදු ධර්මතාවයක් බව සනාථ කරමින් මව්පියන් හට දරුවන් අහිමි කළා වගේම දරුවන්ට මව්පියන්ද අහිමි කළා. සහෝදර සහෝදරයන්ට එකිනෙකා අහිමි කළා. ජීවිත කාලයේ රැස් කරපු හැමදේම එක නිමේෂයකදී විනාශ වුණා. ඒ දෙස අදටත් බලන අපි එදා මහත්සේ කම්පා වී ගියා. සුනාමිය විසින් මෙලවට පසක් කර දුන්නේද ජීවිතයේ ඇති අනියත බවයි. නොපමාව කුසල් රැස් කිරීමෙන් මේ අනියත වූ සංසාර ගමනද කෙලවර කරගත හැකියි. මෙවැනි විපත් තුළින් බෞද්ධයන් ලෙසට අප පිළිගත යුතු පරම සත්‍යත් එයයි. සුනාමි විපතින් මිය පරලොව ගිය අපේම සහෘදයන් හැම දිනාටම අපි රැස් කළ සියලු පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනා වහා සංසාර දුකින් අත් මිදීමේ වාසනාව ලබත්වා. සුනාමි ව්‍යසනය සිදු වී වසර 17ක් ගත වන අද දිනේදී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි සැමරුම් වැඩසටහන් පැවැත්වුණා. රුදුරු දළරල පෙළ ඉතිරි කළ අඳුරු මතකයේ දිවි හිමි වූ සැම සිහිපත් කරමින් අද උදෑසන 9:25 සිට මිනිත්තු 2ක කාලයක් නිහඬියාවක් පැවැත්වුණා.
සුනාමි ඛේදවාචකයෙන් වැඩි බලපෑමක් එල්ල වූ පැරෑලිය දුම්රිය ස්ථානය අසල අද විශේෂ වැඩසටහනක් පැවැත්වුණේ මියගිය සැම සිහිපත් කරමින්. 1700කට ආසන්න පිරිසකට පැරෑලිය දුම්රිය අනතුරෙන් ජීවිත අහිමි වූ අතර එලෙස දිව්‍ය අහිමි වූ පිරිසගේ ඥාතීන් දෙක් කර ගනිමින් අද විශේෂ දුම්රියක් පෙරවරු 6:50ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළා. ඒ සුනාමි දිනයේදී සිදු වූ පැරෑලිය දුම්රිය මතකයේ අඳුරු මං සලකුණුද සිහිපත් කරමින්. සුනාමි බිහිසුණු ඛේදවාචකයට එදා පැරෑලියේදී මුහුණ දුන් දුම්රිය එන්ජිමම අද දිනේදී ධාවනය වූ දුම්රියේ එන්ජිම වීමද විශේෂත්වයක්. දුම්රියෙන් ගමන්ගත් පිරිස පැරෑලිය ජිටරතන විද්‍යාලය අසලදී දුම්රියෙන් බැස හික්කඩුව පැරෑලිය සුනාමි ස්මාරකය අසල සංවිධානය කර තිබූ සුනාමි සැඹරුම් වැඩසටහනට එක් වූයේ මෙලෙසින්. මේ අතර පැරෑලිය දුම්රිය අනතුර සිදුවන දිනේදී එම දුම්රියේ රියදුරු ලෙස සේවය යොදවා සිටි රියදුරු මහතා අප සමග අදහස් පළ කළා. සුනාමි අනතුර සිදු වූ දිනේ දුම්රිය රියදුරෙකු ලෙස ඔහු සේවය යොදවා සිටියත් හදිසි අවශ්‍යතාවයක් නිසා නිවාඩු වාර්තා කිරීමෙන් එදින දුම්රිය රියදුරු කාර්ය වෙනත් රියදුරෙකුට පැවරුණු බවත් ඒ හේතුවෙන් ඔහුට එම අනතුරින් ගැලවීමට හැකි වූ බවත් වසර 17ක් ගත වූ තැන ඔහු මෙලෙස සිහිපත් කළා. අවුරුදු 18කට පෙර මේ අංක 50 දුම්රියට යොදවලා හිටපු රියදුරා මමයි. නමුත් එදා මගේ අම්මගේ අසනීප තත්ත්වය නිසා මට හදිසියෙම නිවාඩු අරගෙන මට අම්මගේ කටයුතු කිරීම සඳහා යන්න සිද්ධ වුණා. එවිට පොරොත්තු සේවයේ සිටපු රියදුරු මහත්තයෙක් වන ජානක ෆර්නෑන්ඩෝ මහත්තයාට සිද්ධ වුණා මේ දුම්රිය වැඩ කරන්න. එදා තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මේ මහත්තයා මේ දුම්රිය පත්වීම නිසා මේ මහත්මයා මිය ගියේ. බොහෝ පිරිස කිව්වා අම්මා නිසා මාව බේරුණා කියලා. දල රළ පෙළ ගෙන ගිය බොහෝ දේ අතර ඉතිරි වූ අමිහිරි මතකය වසර 17ක් ගත වූ තැනද සිහි කැඳවුම් රැසක අඳුරු මතකයක් වනු ඇති. සමාජයේ අනිකුත් පුද්ගලීන්ට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩි බලපෑමක් ගැබිණි මවුරුන්ට පවතින බව කාසල් වීදියේ කාන්තාරෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ බූස්ටර් එන්නත ලබා ගැනීම හරහා සමාජයේ සියලු පුද්ගලයන්ට මෙව නව ප්‍රභේදයෙන් දැඩි ආරක්ෂාවක් පවතින බවයි. ඊයේ මෙරටින් කොවිඩ්-19 සාධිතයින් 529ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ්-19 සාධිතයින් සංඛ්‍යාව 5,83,251ක් දක්වා ඉහළඟවමින් එමෙන්ම පසුගියදා සිදු වූ කොවිඩ්-19 සාධිත මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 සාධිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 14,852ක් ලෙසයි. මේ අතර සමාජයේ අනිකුත් පුද්ගලයන්ට සාපේක්ෂව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ වැඩි බලපෑමක් ගැමිණි මව්වරුන්ට පවතින බව කාසල් වීදියේ කාන්තාරෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා. මේ ඔමික්‍රෝන් ප්‍රභේදය ගත්තොත් එහෙම COVID-19 මුල ප්‍රභේදවලට වැඩිය ඉතාමත්ම ශීඝ්‍ර ලෙස පැතිරෙනවා. සාමාන්‍යයෙන් දින 3ක් දින 7ක් අතර ඇතුළත කාලයකදී මේක පැතිරෙන්න පුළුවන්. ගර්භණී කාන්තාවන්ට වැළඳෙන තියෙන හැකියාව ඉතාමත්ම වැඩි. අනිත් කාන්තාවන්ටත් වැඩිය මේ ඔමික්‍රෝන් ප්‍රභේදය. ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන අපි කතා කරොත් එහෙම රෝහල්ගත වෙන්න සහ දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන්න තරම් තත්ත්වයකට වර්ධනය වෙන්නේ නැහැ ඔබ බූස්ටර් එන්නත ලබා ගතොත්. විශේෂයෙන්ම කැස්ස, හෙම්බිරිස්සාව උණ ඒ වගේ සුළු රෝගී තත්ත්වයකින් සුවපත් වෙන්න පුළුවන් කියලා වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8,944ක් වන අතර වෛරසය ආස්ථාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,59,436ක් ලෙසයි. ඉන්දියාවේ හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් 70%ක් රෝග ලක්ෂණ නොපෙන්වන බවට අනාවරණය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඉන්දියාවෙන් වාර්තාවන ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 415ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම ආසාදිතයන්ගෙන් 115 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. වාර්තා වී ඇති ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාවක් තහවුරු වී ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. එම සංඛ්‍යාව 108ක්.
නවදිල්ලි නුවරින් 79ක්, ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 43ක්, තෙලංගනා ප්‍රාන්තයෙන් 38ක් ලෙසටද ඔමික්‍රෝන් ආසාදිතයන් හඳුනාගෙන තිබෙනවා. කේරළ ප්‍රාන්තයෙන් හමු වී ඇති ආසාදිතයන් ගණන 37ක්. තමිල්නාඩුවෙන් ඔමික්‍රෝන් ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයෙන් කිසිදු ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන නැහැ. ඉන්දියාවෙන් හමු වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන්ගෙන් බොහෝ දෙනෙකු එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අයවන අතර 3 දෙනෙකු බූස්ටර් මාත්‍රාවද ලබාගෙන තිබෙනවා. එමෙන්ම මෙම ආසාදිතයන්ගෙන් 70%කට පමණ කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිවීමද විශේෂත්වයක්. මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ ප්‍රකාශ කර තිබුණේ එන්නත් කරන වැඩසටහන තවත් පුළුල් කරමින් අවුරුදු 15 සහ 18 අතර වයස්වල පසු වන ළමුන්ටද එන්නත් ලබා දීම ආරම්භ කරන බවයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ අවුරුදු 60ට වැඩි පුරවැසියන්ට බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීමටද සැලසුම් කර තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව නව වාර්තාවක් ලෙසින් 6394ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊට පෙර දිනයේ ආසාදිතයන් 6288ක් වාර්තා වීමෙන් අනතුරුවයි. පසුගිය සති දෙක තුළ මෙලෙස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියද රෝගීන් රෝහල්ගත කිරීම අඩු මට්ටමක පැවති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල මෙලෙස කොවිඩ් ආසාදන ඉහළ යාමට හේතු වී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රවේදයයි. මේ අතර ප්‍රංශයේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ප්‍රථම වරට ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ගත වූ දිනේදී එරටින් නව ආසාදිතයන් 1,04,611ක් වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. සතොස්ස මගින් එක් අයෙකුට මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා වැඩි කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. වෙළඳ අමාත්‍ය බන්දුලු ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ උත්සව සමය හේතුවෙන් සාමාන්‍ය පාරිභෝගිකයන් වෙනුවෙන් දෙසැම්බර් මාස 31 වෙනිදා දක්වා සතොස් අලෙවිසැල් වලින් මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10 දක්වා වැඩි කර ඇති බවයි. මීට අමතරව සමූපකාර තොග සංස්ථාව ඔස්සේ හිමි වන සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින්ට සහල් කිලෝග්‍රෑම් 2ක් අමතරව ලබා දීමටද තීරණය කර තිබෙනවා. උත්සව සමය වන විට අපි කිරි සම්බ වෙනුවට ආදේශකයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් ඉතාම සුපිරි සම්බසහල් කිලෝවක් රුපියල් 130 බැගින් අලෙවි කරා. මුල් අවස්ථාවේදී අපි එක පාරිභෝගිකයෙකුට දුන්නේ කිලෝ 3යි. ඊට පස්ව ඒ ප්‍රමාණවත් නැති බවට ඇසිවිලි නැගෙන විට අපි දෙන ප්‍රමාණය කිලෝ 5 දක්වා වැඩි කළා. සානමල්ල තුල සම්බසහල් කිලෝ 10ක් සමග සීනි, ඒකොළ, සබන්, නූඩල් යනාදී භාණ්ඩ මල්ල තුල රුපියල් 1998 මල්ල තුල සම්බ කිලෝ 10ක් ලබා දුන්නා. දැන් මේ සම්බා කිලෝ 10 ලබා දෙනකොට සමහර අවස්ථාවලදී සානමල්ල සකසන විට දේශීය දුඹුරු සීනි තමයි අපි කිලෝ 2ක් ලබා දෙනවා කිව්වේ. සමහර වෙළඳසැල් වලට මේ දේශීය දුඹුරු සීනි ප්‍රමාණවත් ලෙස තොග නොලැබුණාම සානමල්ල ලබා ගන්න කෙනාට සීනි වෙනුවට මොකද කරන්න කියන ප්‍රශ්නය පැන නැගුණා. ඒ නිසා හෙට සිට දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙනතෙක් සානමල්ලට සම්බා කිලෝ සීනි මිලදී නොගන්න පාරිභෝගිකයට ඒ මිලටම 1998 මිලටම සම්බා කිලෝ 2ක් වැඩි පුර ගන්න පුළුවන්. ඊට අතිරේකව හෙට දිනේ සිට දෙසැම්බර් 31 වෙනිදා වෙනතෙක් සතොස්ස වෙළඳසැල් තුල සාමාන්‍ය පාරිභෝගිකයට මෙතෙක් ලබා දුණු සහල් කිලෝ 5 වෙනුවට කිලෝ 10 බැගින් ලබා ගන්න ඒ දෙන ප්‍රමාණය දෙසැම්බර් 31 වෙනකක් පමණයි. පිරිසුදු පානීය ජලය නොමැතිකමින් පීඩා විඳින ජනතාවට සරණක් වන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මගින් තවත් ජල පිරිපහදු මධ්‍යස්ථානයක් විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා. මෙවර ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය පැල්වත්ත ජනාවාස 15 ගම්මානයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එලෙස ඉදි වූයේ ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 95 වන ජල පිරිපහදු මධ්‍යස්ථානයයි. මහමෙවුනාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් කැලණිය විශ්වවිද්‍යාලීය රසායන විද්‍යා අංශයත් එක්ව ශ්‍රද්ධා සමාජ සත්කාර අංශයත් එක්ව ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබනවා. මෙලෙස පසුගියදා ඉදි වූ නව ජල පිරිපහදු මධ්‍යස්ථානය එම පුණ්‍ය ව්‍යාපෘතියේ 95 වන ජල පිරිපහදු මධ්‍යස්ථානයයි. එම ජල පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කෙරුණේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන්. දිනකට ලීටර දසදහසක් ලබා දෙන මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය රුපියල් ලක්ෂ 9කට ආසන්න මුදලක් වැය කරමින් ඉදිකර තිබෙනවා. නවීන් විජේතුංග මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ නොමද දායකත්වයෙන් මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මෙසේ ඉදිවද්දී එයින් ප්‍රතිලාභ ලබන පිරිස බොහෝයි. මේ ප්‍රදේශයේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ විශාල ජල හිඟයක් පවතිනවා. මෙය කිරීම තුලින් මේ ප්‍රදේශයේ ගොඩාක්
සාපිපාසාවෙන් සිටින අයගේ සාපිපාසාව නිමන්න නිරෝගීතාවය ඇති කරන්න හේතු වෙනවා. අපි ගඟෙන් වතුර බිව්වා, නල්ලින් වලින් වතුර බිව්වා. වහිනට ගඟ බොර වෙනවා. නල්ලින් දේ මලකට රස වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේක ගොඩක් පිං සිද්ධ වෙනවා. ගොඩක් සියදෙනාටම පිං ලැබෙනවා. අපි ගොඩාක් දුක් විඳා. ඒ කියන්නේ අපිට ගඟේ වතුර බොර කාලෙට බොන්න වතුර නැහැ. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබිච්ච දෙයින් අපේ දරුවන්ට අපේ අනාගතයට ලොකු දෙයක්. වැහි කාලේ අපි ගොඩාක් අසරණ වෙනවා අපිට වතුර නැතුව. ඉතින් අද අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. කොච්චර වැස්සත් අපිට මෙතනට වතුර කලයක් පුරව ගන්න වතුර තියෙනවා. හෙට දිනේදී පිරිසිදු දියඹිදක් තුළින් මෙරට වකුගඩු රෝගය තුරන් කළ හැකි නම් ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ අරමුණත් එය වනු ඇති. අවධානයේ සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය වෙත. ලෙඩක් දුකක් හැදිලා රෝහල්ගත වෙද්දී සමහර රෝග අඳුනගන්න වෛද්‍යවරුන් අපව ස්කෑන් පරීක්ෂණ වලට යොමු කරනවා. ඒ වගේ වෙලාවට ස්කෑන් පරීක්ෂණයක් කරගත්තත් ඒ ගැන හරි අවබෝධයක් ඔබට තිබුණාද? එහෙනම් අද මේ සූදානම ස්කෑන් පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා ඩොක්ටර්ගෙන් අහන්න. ස්කෑන් පරීක්ෂණයක් කියලා කියන්නේ ඔබට රෝගී තත්ත්වයක් ඇති වුණාම ඔබට අසනීප වුණාම වෛද්‍යවරු විසින් තීරණය කරනවා මේ රෝගය අපිට මතු පිටින් හොයාගන්න බෑ. ඔබේ අභ්‍යන්තරය අපි පරීක්ෂාවට ලක් කරන්න ඕනි කියලා. ඉතින් අපි විවිධාකාර කිරණ වර්ග යොදාගෙන හුඟක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ ඔබට හානි කර නොවන කිරණ වර්ග. අපි ඒ කිරණ පාවිච්චි කළා ඔබගේ සිරුර හරහා ඇත්තටම ගමනක් යනවා. ඒ ගමන ගිහින් පින්තූර අරගෙන ඇවිල්ලා ඒවා අපි කම්පියුටර්ස් වලට දාලා ඒවෙන් අපි තීරණය කරනවා මේක තමයි ඔබේ ශරීරයේ තියෙන රෝගාබාධිත තත්ත්වය කියලා. ඉස්සර කාලේ ඇත්තටම මේ තාක්ෂණය දියුණු නැති කාලේ වෛද්‍යවරු ලෙඩවල් හොයාගත්තේ ඔබගේ බඩ කපලා පපුව හරහා ගිහිල්ලා එහෙමත් නැත්නම් මොලේ කටුව විවර කළා මොලේ ඇතුළ බලලා. හැබැයි දැන් එහෙම ඕනේ නැහැ. නවීන තාක්ෂණයට පින් සිද්ධ වෙන්න අපිට විවිධාකාර ස්කෑන් පරීක්ෂණ වර්ග තියෙනවා. ඔබ අහලා තියෙනවද අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ ගැන? අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් කියලා කියන අතිධ්වනි තරංග භාවිතා කළා. ඒක අපේ ඇඟට හානි කර කිරණයක් නෙමෙයි. අපි ඇත්තටම චූටි දරුවෝ ඉපදෙන්න කලින් කලලය පවා පරීක්ෂා කරන තරම් ඉතාම සරල සහ ඉතාම ආරක්ෂිත උපක්‍රමයක්. CT ස්කෑන් පරීක්ෂණය කියලා එකක් තියෙනවා. ඒකෙදි අපි ඇත්තටම X කිරණ පාවිච්චි කරන්නේ. normal X-ray පරීක්ෂණය කියන එකේදී පාවිච්චි කරන කිරණයම CT ස්කෑන් එකේදී ටිකක් වැඩිපුර පාවිච්චි කරනවා. හැබැයි මේ පිළිබඳව අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. ඊට අමතරව අපිට තියෙනවා ඔබ අහලා ඇති PET ස්කෑන් කියලා. ඒකෙදි අපි ඒ විකිරණය ඔබේ ඇඟට ද්‍රවණයක් වශයෙන් ඉන්ජෙක්ට් කරලා ඉවර වෙලා ඒකෙන් එන ඉමේජ් එක ගැමා කැමරාවක් කරහා අරගෙන ඒකෙදිත් අර විදියටම ඔබගේ ලෙඩ රෝග තත්ත්වයන් සොයා ගන්නට මේ උපක්‍රම භාවිතා කරනවා. මේ ඔක්කොටම අමතරව MRI ස්කෑන් කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒක එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒ උපකරණය ටිකක් සංකීර්ණයි. ඒ උපකරණය හරහා ඔබව යවන්න ඕනේ. ඔබට ටිකක් වෙලාව ඒ උපකරණය ඇතුලේ රැඳෙන්න වෙනවා. ඒ වගේ අවස්ථාවන් සිදු වෙන නිසා ඒක ටිකක් ලේසි පහසු එකක් නෙමෙයි. අපිට ඉක්මනට කරන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් ඔබව ස්කෑන් පරීක්ෂණයකට ඔබේ වෛද්‍යවරයා යොමු කරාම ඔබට තියෙනවා අනිසි බියක් මේ ගැන. විශේෂයෙන්ම කුඩා දරුවෝ ගැන ඔබ හරිම බයයි. කුඩා දරුවන්ට මෙහෙම පරීක්ෂණයක් කරනකොට ඔබ දැනගන්න ඔබේ වෛද්‍යවරයා දරුවාව මේ වගේ පරීක්ෂණයකට යොමු කරන්නේ හැම විටම ඒකේ වාසි සහ අවාසි කිරලා මැනලා බලලා. ඉතින් ඒ නිසා ඔබ අනිසි ලෙස බිය වෙන්න ඕනේ නැහැ. අනිත් එක අපි හැම විටම මේ භාවිතා කරන කිරණ අවම වශයෙන් භාවිතා කරලා අවශ්‍ය දේ කරලා දෙන්න. හුඟක් වෙලාවට අපි අසනීප වෙලාවක තමයි අපිව යොමු වෙන්නේ. එහෙම නැති වුණත් ඔබ මතක තබා ගන්න ඔබේ ඇඟට ඔබට කිසිම අසනීපකාරී තත්ත්වයක් නැතුවත් වෛද්‍යවරු සමහර වෙලාවට කියනවානේ ඔබගේ පරීක්ෂණය කරගෙන එන්න කියලා. උදාහරණයක් තමයි අපි කරන මැමෝග්‍රම් පරීක්ෂණය සහ ඔබගේ පියවරු ආශ්‍රිතව කරන පරීක්ෂණ. කිසිම අසනීපයක් නැහැ. ඔබට ගෙඩියක් අහුවෙන්නේ නැහැ. නමුත් ඔබගේ වෛද්‍යවරයා කියනවා මේක පරීක්ෂා කරගෙන එන්න කියලා. ඇයි අපි ඒක බලන්න ඕනේ? ඔබ හිතන්න ඔබේ ඇතුලේ ඇඟ ඇතුලේ තියෙන සමහර ගෙඩියක් එහෙම නැත්නම් විශේෂයෙන්ම පිළිකාවක් අපිට අඳුරගන්න තියෙන එකම ක්‍රමය. අතට අහුවෙන්නේ නැති දෙයක් අතට අහුවෙනකොට ඒක ගිහිල්ලා වැඩි ඔඩු දුවලා. ඊට කලින් අපි හොයාගන්න ගෙඩිය අයින් කරාම ඔබ ආයෙත් සාමාන්‍ය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඊටාම වැදගත් ඔබ ස්කෑන් පරීක්ෂණයක් නියම කරපු අවස්ථාවක ඒ සඳහා යොමු වෙන එක. විකිරණ ආශ්‍රිත පරීක්ෂණයක් නිසා සමහර විට ස්කෑන් පරීක්ෂණයකට ඔබත් අධිමදිකමක් දක්වන්නට ඇති. ඒ කොහොමුණත් රෝග විනිශ්චයට වගේම තවත් බොහෝ කාරණාවලදී මේ ස්කෑන් පරීක්ෂණයක ඇති වැදගත්කම පිළිබඳව දැන් ඔබ දැනුවත්. එහෙනම් අපි සූදානම් ලබන සතියේදී ස්කෑන් පරීක්ෂණයකට ඔබ නිවැරදිව සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා ඩොක්ටර්ගෙන් අහන්න. නව ප්‍රවාහන ක්‍රමවේදයක් එක්ක යන ගමනක්. ඒ ගැන කියන්නයි මේ නැවතුම. රේල් පාරේ ගමන් කරන බස් රථයක්. ඔව්, මේ තමයි ලෝකයේ ප්‍රථම බස් රථ දුම්රිය.
හැබැයි මේ බස් රථයට ගමන් කරන්න පුළුවන් දුම්රිය මාර්ගයේ විතරක් නෙවෙයි. සාමාන්‍ය මාර්ගයේත් මේ බස් රථය ගමන් කරනවා. ඒ වගේම දුම්රිය මාර්ගයේත්. හැබැයි සාමාන්‍යයෙන් අපි දකින වාහන එක්කෝ මහපාරේ යන්න විතරක් සකස් වුණේවා. නැත්නම් දුම්රිය මාර්ගයේ විතරක් යන්න සකස් වුණු දුම්රිය. අන්න ඒ නිසායි මේ බස් රථය විශේෂ. මහපාරෙන් දුම්රිය මාර්ගයට අවතීර්ණ වෙනකොට මේ බස් රථයේ ඉදිරි පෙළ ඉහළට එසවෙනවා. පසුපස රෝද රේල් පීල්ලට විශේෂීකරණය වෙනවා. ඉන්පස්සේ තමයි ධාවනය ආරම්භෙන්නේ. මේ බස් රථ දුම්රියට පුළුවන් මගින් 21 දෙනෙක් එකවර රැගෙන යන්න. පැයට කිලෝමීටර 6ක වේගයෙන් රේල් පීලි මත මේ බස් රථය ගමන් කරනවා. සාමාන්‍ය පාරේ ගමන් කරන්නේ පැයට කිලෝමීටර 100ක වේගයෙන්. ඉතින් මේ බස් දුම්රිය නිර්මාණය කළ රට නොකිව්වොත් ඒක අඩුවක්. ජපානයේ තමයි මේක නිෂ්පාදනය වෙන්නේ. වයස්ගත ජනතාවක් වෙසෙන ග්‍රාමීය ප්‍රදේශවලට මෙය හොඳ පොදු ප්‍රවාහන ක්‍රමයක් කියලා තමයි මේ දුම්රියේ නිෂ්පාදන සමාගම නම් කියන්නේ. ලෝකය දියුණු වෙන්න ඕනේ. එක තැන හිටියොත් ඒ දියුණු වීම දකින්න බැරි වෙයි. මහපාරේ ගිහින් රේල් පාරේ යන මේ බස් එක හෙට වෙනකොට තව දුරටත් ඉස්සරහට යාවි. අවධානය විදේශ පුවත් වෙත. මෙතෙක් ලොව නිෂ්පාදිත විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය ඊයේ සාර්ථකව කක්ෂගත කර තිබෙනවා. විශ්වයට ආලෝකය සපයන ප්‍රබල ග්‍රහතාරකාවන් අනාවරණය කර ගැනීමේ අරමුණින් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ඊයේ පෘථුවියෙන් පිටත්ව ගොස් තිබෙනවා. දකුණු ඇමරිකාවේ පිහිටි ප්‍රංශ ගයානාවේ යුරෝපීය අභ්‍යවකාශ ආයතනයට අයත් ගගන මධ්‍යස්ථානයෙන් ඊයේ නික්මුණු රොකට්ටුව විනාඩි 24කට පසු දුරේක්ෂය පෘථුවියෙන් සතපුම් 865ක් ඈතින් පිහිටි අභ්‍යවකාශයට මුදා හරිනු ලැබුවා. එය ඉදිරි දින 13 තුළ ස්වයං මාර්ගයකට අවතීර්ණ වනු ඇති. ඉන් සති දෙකකට පසුවයි එය පෘථුවියේ සිට සතපුම් මිලියනයක් ඈතින් පිහිටි සූර්ය කක්ෂයට පිවිසෙන්නේ. එය පෘථුවි කක්ෂය වෙත ළඟාවීමට පැය භාගයක පමණ කාලයක් ගත වී ඇති අතර එහි ගමන සාර්ථක බවට කෙන්යාවේ මලින්දි ප්‍රදේශයේ ස්ථාපිත ඇන්ටනාවක් මගින් ලබාගත් සංඥා අනුව තහවුරු කරගෙන තිබෙනවා. මෙම අභ්‍යවකාශ දුරේක්ෂය නම් කර ඇත්තේ සඳ මතට ගොඩ බස්සනු ලැබූ ඇපලෝ යානයේ එක් නිර්මාණ ශිල්පියෙකුගේ නමිනුයි. එය පෘථුවියට කිලෝමීටර මිලියන 1.5ක් ඔබෙන් ස්ථාපිතව නාසා ආයතනය වෙත තොරතුරු ලබාදීම සිදු කරනු ඇති. එමෙන්ම මෙම ඓතිහාසික ගමන වෙනුවෙන් යොදවා ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 10කට අධිකයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට අදාළ නිරීක්ෂණාගාරය ඇමරිකා එක්සත් ජනපද යුරෝපා සහ කැනේඩියානු අභ්‍යවකාශ ආයතන සමග ඒකාබද්ධව ඉංජිනේරුවන් විසින් තාක්ෂණයෙන් ඉතා ඉහළ ආකාරයෙන් ඉදිකර ඇති බවයි. එය මෙතෙක් ලොව නිෂ්පාදිත විශාලතම අභ්‍යවකාශ දුරේක්ෂය ලෙසටයි ඉතිහාසයට එක්වන්නේ. හෙට දෙසැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙරට සිදු කළ පළමු දුම්රිය ගමන කොළඹ කොටුවේ සිට අබේ පුස්ස දක්වා ධාවනය කර ඇත්තේ 1864 වසරේ දෙසැම්බර් මාස 27 වන දිනයි. 1944 බ්‍රෙටන් වුඩ්ස් සමුළුවේදී සංකල්පනය කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ආරම්භ කර ඇත්තේ 1945 වසරේ දෙසැම්බර් මාස 27 වන දිනයි. එහි මුලස්ථානය වොෂින්ටන්හි පිහිටා ඇති අතර එය ගෝලීය මූල්‍ය සහයෝගීතාවය, මූල්‍ය ස්ථායීතාවය සුරක්ෂිත කිරීම, ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැපීම, ඉහළ රැකියා සහ තිරසාර ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ දිළිඳුකම අවම කිරීම සඳහා කටයුතු කරන රටවල් 190කින් සමන්විතයි. විෂබීජ හරණයේ නූතන ක්‍රම රැසක් ලොවට හඳුන්වා දුන් ලුවී පාස්චර් ප්‍රංශයේදී උපත ලබා ඇත්තේ 1822 වසරේ දෙසැම්බර් මාස 27 වන දිනයි.
ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.